නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප කෙරෙහි මහත් කරුණාවෙන් බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් සද්ධර්මය මතකොට දීලා අපට නිරන්තරයෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. අද දවසේ ධම්සයුර සදහම් දේශනාව සඳහා බැතිබර දායකත්වයේ දරන්නේ හොංකොන්හි සේවයෙන් යුතු පින්වත් සුනේත්‍රා කුමාරිහාමි මහත්මිය විසින්. එතුමිය විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා මීට වසර 6කට පෙර එනම් 2016 ජූනි මාස 27 වන දින මිය පරලොව ගිය කේ.සී.ඒ. ධර්මසේන තම පියාණන්ට පින් අනුමෝදන් කිරීම පිණිස මූලික අරමුණු කරගෙන අද දවසේ මේ ධර්ම දානමය පින්කම සිදු කරගන්නේ. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, බුදුරජාණන් වහන්සේ වදාලා ලොව යම් යහපතක් සැලසේ නම් ඒ සියලු යහපත පිණිස පවතින්නේ තමන් විසින් කුසල් දහම් වැඩීම, ධර්මයේ හැසිරීම, පින ජීවිතයට එකතු කර ගැනීම. බුදුරජාණන් වහන්සේ වදාලා මෙලොව පරලොව දෙලොවම යහපත පිණිස සැපත පිණිස හේතු වෙන කුසල් දහම් වඩන්න යමෙක් ප්‍රමාදව වසයි නම් ඒ ප්‍රමාදව වාසය කිරීම හේතු කරගෙන ඒ කෙනා බොහෝ දුකටපත් වෙනවා. පරලොව සතර අපායේ වැටුණාට පස්සේ කවුරුත් ඒකට උපකාර කරන්නේ නැහැ. අපි දැන් ඉන්නේ මනුස්ස ලෝකේ. මිනිසුන් අතර. තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලොවට කල්ප ගානකට දුර්ලභව පහළ වෙලා ලෝකයට දේශනා කරනවා දෙවියන්ට මිනිසුන්ට හිතසුව පිණිස පවතින සොඳුරු සත්‍ය ධර්මය. ඒ ධර්මයෙන් ජීවිත ආලෝකමත් වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ නිර්මල සත්‍ය ධර්මයේ තුල සසරෙහි බිය උපදවා දෙනවා. සතර අපායෙහි වැටුණට පසුව විඳින්න සිද්ධ වෙන දුක් ගැහැට ගැන ඉස්මතු කරලා දෙනවා. සතර අපායේ ආදීනව සහිත බව, එහි තියෙන බියජනක බව මතු කරලා දෙනවා. සසර දුකට වැටුණු ලෝ සතුන්ට පිහිට පිළිසරණ පිණිස බුදුරජාණන් වහන්සේ දේශනා කරන සද්ධර්මයේ පිහිට කරගනිද්දී කෙනෙක්ගේ ජීවිතයට ඒන් රැකවරණ සලසා ගන්න අවස්ථාව ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මෙලොව පරලොව දෙලොවම හිතසුව පිණිස යහපත පිණිස සෙත කැමති කෙනා ජීවිතයට සැප සැලසෙන පින් දහම් බොහෝ රැස් කර ගන්නට ඕන. කුසල් දහම් වඩන්න ප්‍රමාද වෙන්න එපා කියලා. ජීවිතේ බාල කාල වේවා, තරුණ කාල වේවා, මහලු කාල වේවා අප්‍රමාදීව කුසල් දහම් වඩන්න කියලා වදාළේ. මේ පින්නතුන් අහලා ඇති මහා ධන සිටුවරයාගේ කතාව. මහත් ධන සම්පන්තියක් තිබුණා. ඒ සිටුවරයා තම පුතාට ඒ ධන සම්පත් 80 කෝටියක් ධනය ලබා දුන්නා. හැබැයි ඒ ධනය මුල් කරගෙන ඒ ධනය ආරක්ෂා කරගන්න පිළිවෙලක්, මෙලොව හිතසුව පිණිස පවතින දේ පුරුදු කරගන්න පිළිවෙලක්
කියලා දුන්නේ නැහැ. අවසානයේ ඒ වගේම බිරින්දෑ කෙනෙකුත් ඒ දරුවට එකතු වුණා. ඉතින් මේ සිටුවරයයි සිටු බිරිඳයි අර 80 කෝටිය බැගින් ලැබුණ මහා ධනය පුංචි කාලෙකින් වනසගත්තා. අවසානයේ මහමගට වැටිලා පාරේ හිඟා කමින් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ වදාලා බලන්න කීවා. මේ දෙදෙනා තරුණ වයසට එනකොට දහමේ හැසිරුණා නම් සමහර විට පැවිදි වෙන්නත් අවස්ථාව තිබ්බා. අරහත්ත්වයට පත් වෙන්න අවස්ථාව තිබ්බා. බුදුරජාණන් වහන්සේ වදාලා තරුණ වයසේ ධර්මය පුරුදු කරන්න මහන්සි ගත්තා නම් අනාගාමි වෙන්න තිබ්බා. එහෙම නැත්නම් තව ටික කාලයක් යද්දි දහම් පුරුදු කරන්න මහන්සියක් ගත්තා නම් සකදාගාමි වෙන්න තිබ්බා. යමක්කම තේරුම් ගන්න පුළුවන් සිහි කල්පනාව ඇති වයසේදී ජීවිතේ ගෙවී යන්න ප්‍රථම දහමේ පිහිට ලබන්න යම් උත්සාහයක් ගත්තා නම් සෝතාපන්න වෙන්නත් තිබ්බා. නමුත් බලන්න පින්වත් මහණෙනි. දැන් මේ සිටුවරයාට Taman එකතු කරගත්තු ධන සම්පතුත් නැහැ. ඒ සියලු ධනයත් වෙනසිලා. මෙලෝ හිත සුව පිණිස පවතින දේ පුරුදු කරගනත් නැහැ. පරලෝ හිත සුව පිණිස පවතින දේ පුරුදු කරගනත් නැහැ. ඒ නිසා මේ අනතුර ජීවිතේ බොහෝ දිනකට සිද්ධ වෙන්න පුළුවන් දෙයක්. අපි කතා නොවුනට අපි නොදැන සිටියට අප ජීවිත අභ්‍යන්තරයේ සසර ගමනේ නොයේ කර්මානුරූපව එකතු වන දේවල් හැදිලා තියෙනවා. ඒව දායාද කරගෙන යන සසර ගමනක අපි හැමෝම ගමන් කරනවා. අපි හැමෝටම පේන්නේ මෙලෝ ගත කරන ජීවිත කාලේ අපි කරන කියන දේවල් ටික. මේ ගත කරන ජීවිත කාලෙදී අපි සැලසුම් බොහෝ හදාගෙන තියෙන්න පුළුවන්. ඒ සැලසුම් ඔක්කොම මෙලොවට වෙන්න පුළුවන්. හැබැයි පින්නතුනි බුද්ධ ශාසනයක් මුණ ගැසෙද්දී දැනගන්න ලැබෙනවා. මෙලොව පමණක් නොවේ. මෙලොව පරලොව දෙලොව ගැනම සිහි කරලා සසරේ ඇති අනුතුරුදායක බව දැනගෙන බුදු සසුනේ පිහිට පිළිසරණ ලබන්න ඕන. අන්නේ උතුම් ලාභය ලබන්න ලැබෙන්නේ බුද්ධ ශාසනයක් දුර්ලභව ජීවිතයට මුණ ගැහෙද්දී. පින්නතුනි අද අපි ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ සතර අපායෙහි ඇති අනුතුරුදායක බව ගැන වදාළ නිරේහි ඇති දුක්ඛිත ස්වභාවය ගැන වදාළ වටිනා දේශනාවක්. මේ අනුශාසනාව සමහර විට මේ පින්නතුන් අහලා තියෙන්න පුළුවන්. මේ දේවදූත සූත්‍රය. නිරේහි තියෙන ආදීනව ගැන බුදුරජාණන් වහන්සේ විස්තර විභාග වශයෙන් වදාළ දේශනාව. බුදුරජාණන් වහන්සේ ඒ දිනවල වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමයේ. එදා භාග්‍යතුන් වහන්සේ පින්වත් මහණෙනි කියලා භික්ෂු සංඝයා අමතා වදාළා. පින්නතුන් වහන්සේ කියලා ඒ භික්ෂුන් වහන්සේලාත් භාග්‍යතුන් වහන්සේට පිළිතුරු දුන්නා. බුදුරජාණන් වහන්සේ මොහොතේ මෙන්න මේ විදිහට වදාළා. පින්වත් මහණෙනි ඒක මේ වගේ දෙයක්. දොරවල් සහිත ගෙවල් දෙකක් තියෙනවා. හොඳින් ඇස් තියෙන හොඳින් පෙනෙන පුද්ගලයෙක් ඉන්නවා. ඒ අතරමැද සිටගෙන බලාගෙන ඉන්නේ පුරුෂයාට පේනවා, දකින්න ලැබෙනවා. ඒ ගෙවල් වලට ඇතුල් වෙන අය, ඒ ගෙවල් වලින් පිට වෙන අය, ඒ ගෙවල් වලින් නික්මෙමින් ඇතුල් වෙමින් ඒ පාරේ එහෙ මෙහෙ යන අය අර ඒ පාර මැද ඉන්න පුද්ගලයාට දකින්න ලැබෙනවා. අන්න ඒ වගේ මේ මිනිස් ලෝකේ ඉපදුන කෙනෙක් නැවත මනුස්ස ලෝකේ ජීවිත ගත කරලා මෙලොවින් පරලොවට යන ආකාරය දිවැසින් තථාගත බුදුරජාණන් වහන්සේ දකිනවා. ඒ අය මෙහි කර්මානුරූපව උපදින ආකාරය දකිනවා. ඒ වගේම කර්මානුරූපව ඉපදිලා මෙලොව ගත කරලා නැවත චුත වෙලා යන ආකාරයත් උසස් පහත් ලාමක නොයෙක් ලෝකවල උපදින ආකාර සුගති දුගති ලෝකවල උපදින ආකාරය බුදුරජාණන් වහන්සේ දිවැසින් මේ ලෝ සතුන්ගේ සසරේ ස්වභාවය දකිනවා.
ඒකාන්තයෙන්ම මේ සත්වයින් කයින් යහපතේ හැසිරිලා, වචනයෙන් යහපතේ හැසිරිලා, මනසින් යහපතේ හැසිරිලා ආර්යයන් වහන්සේලාට ගරහා නොකොට සම්මා දිට්ඨියෙන් යුක්ත වෙලා සම්මා දිට්ඨියෙන් යුතු ක්‍රියාවන්හි නිරත වෙලා වාසය කරලා ඒ හේතු කරගෙන කය බිඳී මරණින් මතු සුගත සංඛ්‍යාත දෙව්ලොව උපදිනවා. ඒ වගේම තවත් සත්වයින් කයින් වචනෙන් මනසින් අයහපතේ හැසිරිලා කායික වාචසික මානසික දුෂ්චරිතය හේතු කරගෙන ඒ දුෂ්චරිතයේ හැසිරීම හේතු කරගෙනම කය බිඳී මරණින් මතු නිරය, තිරිසන් ලෝක, ප්‍රේත ලෝක ආදී දුගති ලෝකයන් ඉපදිලා සතර අපාය ඉපදිලා දුක් විඳින ආකාරය මිත්‍යා දෘෂ්ටික ක්‍රියාවන්හි නිරතව සිටලා ඒ කෙනා පරලෝ දුක් විපාක ලබන ආකාරය බුදුරජාණන් වහන්සේ බුදු නිතින් දකිනවා. පින්වත් මහණෙනි, ඉතින් ඒ විදිහට දුගති ලෝකවල ඉපදෙද්දී කෙනෙක් බොහෝ දුක් සහිතව විනිපාත නම් වූ නිරයේ උපදිලා දුක් විඳින ආකාරය බුදුරජාණන් වහන්සේ දකිනවා. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි, ඒ විදිහට කය බිඳී මරණින් මතු අපාය නම් වූ දුගතිය නම් වූ විනිපාත නම් වූ නිරයේ ඉපදිලා ඉන්න ආකාරය බුදුරජාණන් වහන්සේ බුදු නිතින් දකිනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ නිරයේ තියෙන ස්වභාවය. පින්වත් මහණෙනි, ඒ නිරේ ඉපන් නිර්සත්‍යයට යමපල්ල උපන් ඒ නිර්සත්‍යව අරගෙන වෙන වෙනම අත්වලින් අල්ලගෙන ඒ යමරජ්ජුරුව ළඟට ගෙනියනවා. දේවයන් වහන්සේ, මේ පුරුෂයා මවට අයහපත කරපු කෙනෙක්, පියාට අයහපත කරපු කෙනෙක්, ශ්‍රමණයන් වහන්සේලාට අයහපත කරපු කෙනෙක්, උතුම් පුද්ගලයන්ට අයහපත කරපු කෙනෙක්, කුල දෙටුවන් නොපිදූ කෙනෙක්. දේවයන් වහන්සේ මොහුට දඬුවම් පනවනු මැනව කියලා කියනවා. දැන් එතකොට දඬුවම් පනවන්නේ තමන්ම කරගත්තු කර්මයට. ඒ කර්මය නැමැති හෘද සාක්ෂිය ලෝකේ කාටවත් සංගවන්න බෑ. අනිත් කවුරුන්ට සැඟවුවත් තමන්ට සංගවන්නත් බෑ. මොකද ලෝ දෙව් බඹුන් මේ සිත්වල ස්වභාවය දකිනවා. ඒ වගේම තමන් කරගත්තු කර්මය තමන් දායාද කරගෙන ඉන්නේ. ඉතින් මේ කර්මානුරූපව උපන් නිර්සත්‍යයේ ස්වභාවය තමන්ට තමන් කරගත්තු කර්මයේ ස්වභාවය අනුපිළිවෙලට ඒ තියෙන හැම එකක්ම විපාක පිණිස හැදිලා තියෙන ආකාරය අනුව මතුවලා එනවා. පින්වත් මහණෙනි, එතකොට මේ යමරජ්ජුරුව ඔවුන්ගෙන් පළවෙනි දේවදූතයා ගැන කරුණු මතු කරමින් ප්‍රශ්න කරනවා. ඔහුගේ මතකයේ අවදි කරමින් ප්‍රශ්න කරනවා. කරුණු විමසනවා. එම්බා පුරුෂය, ඔබ මිනිස් ලොව සිටිද්දී මිනිසුන් අතර පහළ වූ පළවෙනි දේවදූතයා දැක්කේ නැද්ද? එතකොට ඔහු කියනවා, අනේ ස්වාමීනි, මම දැක්කේ නැහැ. පින්වත් මහණෙනි, එතකොට යමරජ්ජුරුව අහනවා, එම්බා පුරුෂය, මොනවා? ඔබ දැක්කේ නැද්ද මිනිසුන් අතරේ ලාබාල ලදරුවන්, අලුත උපන් ලදරුවන් මල මුත්‍රා ගොඩෙහි උඩු අතට සයනය කරලා ඉන්න හැටි? එතකොට ඔහු මෙහෙම කියනවා, දැක්කා ස්වාමීනි. එම්බා පුරුෂය, ඒ වෙලාවේ බුද්ධිමත් මහලු මිනිසෙක්ව සිටින ඔබට මේ කාරණේ සිතුනේ නැද්ද? මමත් ඉපදීම ස්වභාව කරගෙන ඉන්නේ. ඉපදීම ඉක්මවා ගිහින් නෑ නෝය. ඒ නිසා මං කයින් වචනයෙන් මනසින් පින් කරන්නට ඕනේ කියලා ඔබට හිතුන්නේ නැද්ද? ඔහු උත්තර දෙනවා, අනේ ස්වාමීනි, ඒ බැරුව ගියා. ස්වාමීනි, මං ප්‍රමාද වුණා. එතකොට පින්වත් මහණෙනි, යමරජ්ජුරුව මෙහෙම කියනවා, එම්බා පුරුෂය, එහෙමනම් ප්‍රමාදයේ හේතුවෙන් නුඹ කයෙන් වචනෙන් මනසින් යහපතයි නොකලේ. එම්බා පුරුෂය, ප්‍රමාදයේ හේතු කොට යමක් කරනවාද එයින් නුඹට දඬුවම් ලැබේවි. නුඹේ පාප කර්මය නුඹගේ මෑණියන් විසින් කරපු දෙයක් නෙමෙයි. නුඹේ පියාණන් විසින් කරපු දෙයක්ුත් නෙමෙයි. සොහොයුරා විසින්, සහෝදරිය විසින් කරපු දෙයක් නෙමෙයි. යහළු මිත්‍රාදීන් කරපු දෙයක්ුත් නෙමෙයි. වටේ ඉන්න ළඟ ඉන්න ලේ ඥාතීන් කරපු දෙයක්ුත් නෙමෙයි. ශ්‍රමණ බ්‍රාහ්මණයින් විසින් කරපු දෙයක්ුත් නෙමෙයි. දෙවිවරු කරපු දෙයක්ුත් නෙමෙයි.
නුඹ විසින්මයි ඔය පාප කර්මය කරලා තියෙන්නේ. ඔය පාප කර්මයේ විපාක විඳින්න තියෙන්නේ නුඹ විසින්ම තමයි කියලා තමන් කරපු පාප කර්මයන් සිහි කරවනවා. දැන් බලන්න පින්නතුනි, මුලින්ම අහන්නේ අලුත් උපන් ලදරුව දැකලා නැද්ද? අපි දැන් මනුස්ස ලෝකෙට කර්මානුරූපව ඇවිල්ලා ඉන්නවා. මෙලොවට ආවේ අපි යම් කුසලයක් නිසා, යම් පිනක් නිසා, යම් යහපතක් ජීවිතේ පුරුදු කළ එකක විපාකයක් විදිහට අපි මනුස්ස ලෝකෙ ඉන්නවා. නමුත් පින්නතුනි, නිරේ උපන් නිරිසත්වයාට මතක් වෙන්න තියෙන්නේ කරපු පින නොයි. තමන් ජීවිත කාලෙදී පුරුදු කරගත්තු යම් අකුසල කර්මයක් වේ නම්, යම් වැරැද්දක් වේද, ඒ විපාක සිත කය වචනේ මෙහෙवला කරන කියන ලද දේ තමන්ට මතුවලා එනවා. ඒ ක්‍රියාවේ ඵලයේ විදිහට නිරේ උපන් නිරිසත්වයා තමන් කරගත්තු දේ තමන්ගේ දායාදේ විදිහට අරගෙන තමන් විඳවනවා. බුදුරජාණන් වහන්සේ වදාලා, පින්වත් මහන්නි, එතකොට යම රජුරුව මේ විදිහට පළවෙනි දේවදූතයා ගැන අහලා මතු කරමින් කරුණු මතු කරලා ප්‍රශ්න අහලා, ඔහුගේ මතකයේ අවදි කරමින් ප්‍රශ්න අහලා කරුණු විමසලා දෙවෙනි දේවදූතයා මතු කරමින් ප්‍රශ්න අහනවා. ඔහුගේ මතකයේ අවදි කරමින් ප්‍රශ්න කරනවා. කරුණු විමසනවා. එම්බා පුරුෂය, ඔබ මිනිස් ලොව හිටිද්දී මිනිස් ලොව ඉන්න කාලේ දෙවනි දේවදූතයා දැක්කේ නැද්ද? එතකොට ඔහු මෙහෙම කියනවා, ස්වාමීනි, දැක්කේ නෑ. පින්වත් මහණෙනි, එතකොට යම රජුරුව මෙහෙම අහනවා, එම්බා පුරුෂය, නුඹ දැක්කේ නැද්ද මිනිසුන් අතර ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා අවුරුදු 80 පැනපු, අවුරුදු 90 පැනපු, 100 වුණ, ඒ වගේම හොඳටම ජරා ජීර්ණ වෙලා දි รา පරාල වගේ වකුටු ගැහුණු, හැරමිටි ගගහ යන, වෙවුලමින් යන, ලෙඩ වූ, යෝන් බව නැති වූ, දත් කැඩුණු, කෙස් පැහුණු, කෙස් වැටුණු, ඇඟ හැමරෙල වෙట్లా තියෙන, මේ වගේ හොඳටම වයසට ගිය, තල කැලල් පිරුණු ශරීර ඇති නාකි වෙලා ගිය උදවිය දැක්කේ නැද්ද කියලා අහනවා. ඔහු මෙහෙම කියනවා, දැක්ක ස්වාමීනි. පින්වත් මහණෙනි, යම රජුරුව ඔහුට මෙහෙම කියනවා, එම්බා පුරුෂය, ඒ වෙලාවේ බුද්ධිමත් මහලු මිනිසෙක්ව සිටින ඔබට මේ කාරණේ සිතුනේ නැද්ද? මමත් ජරා ජීර්ණ වීම ස්වභාව කරගෙන ඉන්නේ. මමත් මේ ජරා ජීර්ණ වෙන ස්වභාවය ඉක්මවා ගිහිල්ලා නැහැ. ඒ නිසා කයින් වචනෙන් මනසින් පින් කරන්න ඕනේ කියලා ඔබට හිතුන්නේ නැද්ද? ඔහු උත්තර දෙනවා, අනේ ස්වාමීනි, බැරුව ගියා. දැන් අද කාලේ කියන්නේ ස්වාමීන් වහන්සේලා ආදි සමහර වෙලාවට කියනවා, අනේ ස්වාමීන් වහන්සේ මේ තියෙන වැඩ රාජකාරීත් එක්ක කොහේ කරන්නද? සාමාන්‍ය කතාවට කියන දෙයක්. අසවල් වැඩ තියෙනවා, මේ දේවල් තියෙනවා, ඒවත් එක්ක වෙලාව නැහැ. සිල් ගන්න ඇහුවොත් වෙලාව නැහැ. එතකොට වෙලාව නැහැ. මේ රාජකාරි මේ දේවල් තියෙනවා කියලා කීවට තමන් කරන කියන දේත් එක්ක එකතු වෙන දායාදේ තමන්ට එකතු වෙලා තියෙනවානේ. ඒ නිසා අපි කල්පනා කරන්න ඕන, තමන්ගේ යහපත පිණිස පවතින, පරලෝ දුගතිය පිණිස නොපවතින සිත කය වචනය යහපතේ යොදවන කුසල් දහම් වඩන්න, පින් දහම් රැස් කරගන්න. ඉතින් ඊට පස්සේ දෙවනි දේවදූතයා ගැන මතක් කරලා කියනවා, ඔබ යම් පාප කර්මයක් කරා නම් ප්‍රාණඝාතයෙන් වේවා, සොරකමින් වේවා, වැරදි කාමසේවනයෙන් වේවා, ඊළඟට වචනයෙන් කරන අකුසල්, බොරු, කේලම්, පරුස වචන, හිස් වචන වලින් නොඑක අකුසල් ජීවිතේ එකතු වෙනවා. ඊළඟට අනුන්ගේ දේවල් කඩා වඩා ගන්න, තමන් ද්වේෂයෙන් වාසය කරලා මිත්‍යා දෘෂ්ටික මතවාද දරාගෙන ඒවත් එක්ක පව් ජීවිතය එකතු කරගන්නවා. හැබැයි රැස් වෙන දේ තමන් අරගෙන යනවා. බුදුරජාණන් වහන්සේ වදාලා, ඒ කර්මය ඔබේ අම්මා තාත්තා කරපු දෙයක් නෙමෙයි. අපේ අම්මා තාත්තා හින්දායි මම මේ දේවල් මෙහෙම කරගත්තේ කියලා බේරෙන්න බෑ. දරුවන්ට සලකන්න ගිහිල්ලායි මට මේ ජීවිතේ වැරදුනේ කියලා බේරෙන්න බෑ. නෑදෑයින් නිසායි මම මේ දේ කරගත්තේ කියලා බේරෙන්න බෑ. සහෝදර සහෝදරිය නිසා, ලේ ඥාතීන් නිසා, වෙන කවුරුවත් නිසා මේ දේ මට මෙහෙම උනේ කියලා බේරෙන්න බෑ. කොටින්ම දෙවිවරුන් විසින් කරපු දෙයක්වත් නෙමෙයි. ඒ නිසා නුඹ විසින් කරගත්තු කර්මය නුඹටමයි දායාද වෙලා තියෙන්නේ.
ওই පාප කර්මයේ විපාක විඳින්න තියෙන්නේ නුඹ විසින්මයි කියලා සිහි කරනවා. ඊළඟට අහනවා දෙවනි දේවදූතයා මතක් කරලා තුන්වෙනි දේවදූතයා ගැන. අහනවා එම්බා පුරුෂය නුඹ දැක්කේ නැද්ද තුන්වෙනි දේවදූතයා? අනේ ස්වාමීනි දැක්කේ නැහැ. පින්වත් මහණෙනි, එතකොට යම රජුරෝ මෙහෙම අහනවා. එම්බා පුරුෂය නුඹ දැක්කේ නැද්ද මිනිසුන් අතර ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා ලෙඩ වෙලා ඉන්නවා, දුකටපත් වෙලා ඉන්නවා, දරුණු විදිහට අසනීප වෙලා තමන්ගේ මල මුත්‍රා ගොඩේම වැටිලා ඉන්නවා. එතකොට අනුන් තමයි නැගිටවන්නේ, හාන්සි කරවන්නේ. එවැනි අය දැක්කේ නැද්ද? එතකොට ඔහු මෙහෙම කියනවා දැක්කා ස්වාමීනි කියලා. පින්වත් මහන්නි, යම රජුරෝ ඔහුට මෙහෙම කියනවා එම්බා පුරුෂය ඒ වෙලාවේ බුද්ධිමත් මහලු මිනිසෙක්ව සිටින උඹට මේ කාරණය සිතුනේ නැද්ද? මමත් රෝගී වීම ස්වභාව කොට ඇති කෙනෙක් නොවේ. මේ රෝග හැදෙන ස්වභාවය ඉක්මවා ගිහිල්ලා නැහැ නොවේ. මමත් රෝගී වීම ස්වභාව කොට මේ වාසය කරන දුක් සහිත ගමනේ මං කයින් වචනෙන් මනසින් පින් කරන්න ඕනේ කියලා හිතුන්නේ නැද්ද කියලා අහනවා. අනේ ස්වාමීනි බැරුව ගියා. ස්වාමීනි මම ප්‍රමාද වුණා. එතකොට පින්වත් මහණෙනි යම රජුරෝ මෙහෙම කියනවා. එම්බා පුරුෂය එහෙමනම් ප්‍රමාදයේ හේතුවෙන් නුඹ කයින් වචනෙන් මනසින් යහපතයි කලේ නැත්තේ. එම්බා පුරුෂය ප්‍රමාද වූ කෙනෙකුට යමක් කරනවාද එයින් නුඹට දඬුවම් ලැබේවි. නුඹේ පාප කර්මය නුඹගේ අම්මා තාත්තා කරපු දෙයක් නෙමෙයි. සහෝදර සහෝදරිය කරපු දෙයක් නෙමෙයි. ලේ ඥාතීන් කරපු දෙයක් නෙමෙයි. ඒ වගේම ශ්‍රමණ බ්‍රාහ්මණීන් කරපු දෙයක්ුත් නෙමෙයි. දෙව් බඹුන් කරපු දෙයක්ුත් නෙමෙයි. මේ කර්මය නුඹ විසින්ම කරගෙන තියෙන්නේ. ඒ නිසා නුඹටමයි මේ විපාකෙ විඳින්න වෙන්නේ කියලා. නිරේ තියෙන දුක් විපාක සිහි කරවනවා. දැන් මේ වෙනකොට කර්මානුරූපව උපන් නිරිසත්ත්වයා නිරේ ආදීනව විඳවන ආකාර අනික් නිරිසතුන්ගේ ස්වභාව ඡායාවන් වැවිලා පේනවා. ඒ වේදනාවන් මේ වෙද්දි දැනෙනවා. ඉතින් පින්වත් මහණෙනි, එතකොට යම රජුරුව ඔහුගෙන් තුන්වෙනි දේව දූතයා ගැන කරුණු මතු කරමින් ප්‍රශ්න අහලා, කරුණු අවදි කරමින් ප්‍රශ්න අහලා හතරවෙනි දේව දූතයා ගැන කරුණු මතු කරනවා, විමසනවා. හතරවෙනි දේව දූතයා මනුස්ස ලෝකේ ඉන්න කාලේ දැක්කේ නැද්ද කියලා අහනවා. පින්වත් මහණෙනි, එතකොට යම රජුරුවට කියනවා ස්වාමීනි මම දැක්කේ නැහැ. යම රජුරුව මතක් කරලා දෙනවා එම්බා පුරුෂය නුඹ දැක්කේ නැද්ද රජවරු දරුණුව අපරාධ කළ හොරු අල්ලගෙන ගිහිල්ලා නොඑක් විදිහේ දඬුවම් දෙනවා. නොඑක් වද වේදනා දෙනවා. අත්පා කපලා දානවා. දඬු මුගුරු වලින් තලනවා. ඊළඟට ඒ නාසා හිස් කපනවා. ඒ වගේම නොඑක් වද මේකේ විස්තර කරනවා. එතන වද ගොඩාක් විස්තර කරනවා. ඒ කාලේ දෙතිස් වද කියලා තිබිලා තියෙනවා. ඉතින් මේ දෙතිස් වදවල තියෙන නොඑක් විදිහට මේ කායට වද වේදනා දීලා හොරකම් කරලා වැරදි කරලා පව් කරපු අයට දෙන දඬුවම්. ඒ වැරදි වලට නොඑක් දඬුවම් දෙද්දී මේ බොරළු දාලා ඒ බොරළු පාරේ ඇදගෙන යනවා කියනවා. ඊළඟට ධනහිස් දෙකෙන් වැලමිටි දෙකෙන් යකඩ උල් ගහලා පොළවට හයි කරලා ගින්නේ රත් කරනවා. කොකු වලින් එන මස්ලේ විසිරුවනවා. මුළු ශරීරයේම මස් කෑලි වලට ඉරලා දානවා. මේ වගේ දඬුවම් පවා තිබිලා තියෙනවා. ඉතින් මේ විදිහට නොඑක් විදිහට මේ ශරීරයට වද වේදනා දීලා නිරේට යන්න කලින්ම මනුස්ස ලෝකෙදි වද විඳින මිනිස්සු වෙන්න දැකලා නැද්ද කියලා අහනවා. වැරදි කරපු අය මනුස්ස ලෝකෙ මේ වගේ වද විඳිනවා නම් නිරේ ඉපදුනොත් කොහොම විඳින්න වෙයිද කියලා හිතුන්නේ නැද්ද කියලා අහනවා. එතකොට කියනවා අනේ ස්වාමීනි මට බැරුව ගියා. මම ප්‍රමාද වුණා. එතකොට මහණෙනි යම රජුරෝ කියනවා එහෙමනම් ප්‍රමාද හේතුවෙන් නුඹ කයෙන් වචනෙන් මනසින් යහපතයි නොකලේ. ඒ නුඹේ ප්‍රමාදය, ඒ පාප කර්මය නුඹගේ අම්මා තාත්තා කරපු දෙයක් නොවේ. සහෝදර සහෝදරිය කරපු දෙයක් නෙමෙයි. ලේ ඥාතීන් වෙනත් කවුරුවත් කරපු දෙයක් නෙමෙයි. ශ්‍රමණ බ්‍රාහ්මණයින්
දෙව් බඹුන් කරපු දෙයක් නෙමෙයි. වෙන කෙනෙක් කරපු දෙයක් නොවේ. නුඹ කරගත්තු දේ කර්මය නුඹටමයි විඳින්න තියෙන්නේ කියලා. ඉරේ තියෙන ආදීනව සිහි කරනවා. තමන් කරගත්තු කර්මය තමන්ටම සිහි කරවනවා. ඊළඟට තියෙනවා මේ විදිහට දේවදූතයන් මතක් කරලා පස්වෙනි දේවදූතයා දැක්කේ නැද්ද කියලා අහනවා. අනේ ස්වාමීනි දැක්කේ නෑ කියනවා. දැන් බලන්නකෝ අපි පාසල් වල ඉගෙන ගද්දී දේවදූතයෝ මෙන්න මේ වගේ 5 දෙනෙක් ඉන්නවා කියලා අපි ඉගෙන ගන්නවා සාමාන්‍යයෙන්. නෑනේ. ඉතින් ඒ වගේ ඒ කෙනා ඉගෙන ගන්න කාලේ තමන්ගේ වෙන වෙන දේවල් වල තිබ්බට ධර්මයේ පිළිබඳව කතා කරන දෙයක් ජීවිතයට ගිහින් තිබුණ නැත්නම් එයා දන්නේ නැහැ මේ දේවදූතයෝ කියන්නේ කවුද කියලා. සාමාන්‍ය දහම් පදයක් අහලා නැති කෙනෙක්ගෙන් දේවදූතයෝ ගැන දන්නවද කියලා අහුවොත් මොන වගේ දෙවිවරු ගැනද කියලා අහයි. ඇයි ඒ අය දන්නේ මේ මනුස්ස ලෝකෙදී Tamanට සිහි කරන්න තියෙන දෙයක් මේ කියන්නේ කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයේ මේ දේවදූතයෝ ගැන මතු කරලා කියලා දෙනවා. බලන්න ඊළඟට දේශනා කරනවා පින්වත් මහණෙනි පස්වෙනි දේවදූතයා මතු කරලා දෙනවා. පස්වෙනි දේවදූතයා ගැන යම රජුරෝ සිහි කරනවා. ඒත් කියනවා අර වගේම ස්වාමීනි මම දැක්කේ නෑ කියනවා දේවදූතයා. පින්වත් මහණෙනි එතකොට යම රජුරෝ අහනවා එම්බා පුරුෂය නුඹ දැක්කේ නැද්ද මිනිසුන් අතරේ ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා මැරිලා එක දවසක් ගත වෙලා තියෙනවා. එහෙම නැත්නම් මරණයටපත් වෙලා දවස් 2ක් 3ක් ගත වෙලා තියෙනවා. ඉදිමිලා නිල් වෙලා තියෙනවා. සැරව පිරීලා තියෙනවා. මේ වගේ මරණයටපත් වුණ මලගමක් ගැන දැකලා නැද්ද කියලා අහනවා. අපි කොතිකුත් මලගෙවල් දැකලා ඇති. නමුත් මේ සිටින්නේ දේව දූතයෙක් නොවේ. ප්‍රමාදයටපත් නොවේ කුසලයේ වැඩිවීමට කාරණාවක් නොවේ කියලා අපි සිහි කරන්නට ඕනේ. ඉතින් මේ විදිහට කියනවා එතකොට බුද්ධිමත් මිනිසෙක්ව සිටි ඔබට හිතුනේ නැද්ද මමත් මරණයටපත් වීම ස්වභාව කරගෙන ඉන්නේ මරණය ඉක්මවා ගින්නේ ඒ නිසා මං කයින් වචනයෙන් මනසින් පින් කරන්න ඕනේ කියලා. ඔහු මෙහෙම උත්තර දෙනවා. අනේ ස්වාමීනි බැරුව ගියා. ස්වාමීනි මම ප්‍රමාද වුණා. එතකොට පින්වත් මහණෙනි යම රජුරෝ මෙහෙම කියනවා. එම්බා පුරුෂය එහෙමනම් ප්‍රමාදයේ හේතුවෙන් නුඹ කයින් වචනයෙන් මනසින් යහපතයි නොකලේ. කයින් වචනයෙන් මනසින් යහපත් දේ පුරුදු කිරීම තමන්ගේ ජීවිතේට නැති නිසා තමන් රැස් කරගත්තු යම් කර්මයක් ඇද්ද යම් ප්‍රමාදයක් ඇද්ද ඒකට දඬුවම් විඳින්න සිද්ධ වෙන්නේ නුඹටමයි. ඒක නුඹේ අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ ලේ ඥාතීන් වෙන ශ්‍රමණ බ්‍රාහ්මණීන් දෙවිවරුන් වෙන කවුරුත් කරපු දෙයක් නෙමෙයි. ඒ නිසා ඔබ කරගත්තු කර්මයේ විපාකය නුඹටයි විඳින්න සිද්ධ වෙන්නේ කියලා සිහි කරනවා. ඒ විදිහට සිහි කරලා නිරේ ඉපදුණු කෙනෙකුට ඒ නිරේ විඳින්න සිද්ධ වෙන වන්දනයන් අතර දඬුවම් විඳින්න මුලින්ම තියෙන දේ. නිරිසත්තු අර යමපල්ලෝ ඇවිල්ලා අර නිරිසතාව ඇදගෙන යනවා. එහෙම නිරිසතුන් ඇදගෙන ගිහිල්ලා පින්වත් මහණෙනි ඒ දේවදූතයන් සිහි කරලා අවසන් වුණාට පස්සේ අර නිරිසතුන් ඇදගෙන ගිහිල්ලා නිරේ ඉපදුනාට පස්සේ ඒ නිරිසතාට විඳින්න සිද්ධ වෙන දේ තමයි කියනවා. යමපල්ල මුලින්ම 5 ආකාරයක බන්ධනේ නම් වූ දඬුවමක් දෙනවා. ඒ කියන්නේ ගිනියම් වූ යකඩ හුලක් දකුණු අතේ ගහනවා. පොළවේ දිගා කරලා ගිනියම් යකඩ හුලක් දකුණු අතේ ගහනවා. ගිනියම් වූ යකඩ හුලක් දෙවනි අතෙත් ගහනවා. ගිනියම් යකඩ හුලක් දකුණු පාදයේ ගහනවා. ගිනියම් යකඩ හුලක් දෙවනි පාදයේ ගහනවා. ගිනියම් වූ යකඩ හුලක් පපුවට අනිනවා. එතකොට ඔහු ඒ හේතුවෙන් ඊතා දරුණු දැඩි වූ දුක් වේදනා විඳිනවා. යම් තාක් කල ඔහුගේ පාප කර්මය ගෙවි නොතිබෙයිද ඒ තාක් ඔහු මරණයට පත්වන්නේ නැහැ. පින්නතුනි බුදුරජාණන් වහන්සේ මේ නිරයන් එකින් එක මේ විදිහට විස්තර කරනවා නිරයන්ගේ තියෙන ස්වභාවය. ඒ නිරයන්හි තිබෙන දුක්වල ස්වභාවය දුක්ඛිත ඉරණම විස්තර කරනවා. විස්තර කරලා අවසානයේ දේශනා කරනවා පින්වත් මහණෙනි මම මේ දේ දේශනා කරන්නේ කාගෙන්වත් අහලා නොවේ. සාමඤ්ඤාතං සාමන්තිට්ඨං සාමං විජිතං
මා විසින්ම දැනගෙන මා විසින්ම ප්‍රත්‍යක්ෂ අවබෝධයෙන් මේ නිරේ තියෙන ස්වභාවය දැකලායි දේශනා කරන්නේ. මේසා දුක් සහිත, මේසා අනසුරු සහිත, මේසා බොහෝ දුක් විපාක ඇති දෙයක් මේ නිරේ තිබෙනවා කියලා. පින්වත් මහණෙනි, එතකොට යමපල්ලෝ මේ විදිහට අර යකඩ පොළොවක දාලා ඉන්න මේ නිරිසතාව ආය ගන්නවා. ඒ නිරිසතාව අරගෙන යකඩ පොළොවක බාවනවා. බාවලා කෙටේරියෙන් සහිනවා. එතකොට ඔහු ඒ හේතුවෙන් දරුණු දැඩි දුක් විඳිනවා. ඊළඟට ඔහුව කකුල් උඩු අතට හරවලා ඔළුවෙන් හිටවලා වෑයෙන් සහිනවා. එතකොට ඔහු ඒ හේතුවෙන් දරුණු දැඩි දුක් විඳිනවා. ගිනිගෙන දිලිසෙන රථයක ගැට ගසනවා. ගැට ගහලා හාත්පසින් ගිනි ඇවිලි ඇවිලි තිබෙන ගිනියම් වූ යකඩ පොළොවේ එහාට මෙහාට ඇදගෙන යනවා. මේ නිරේ එක කොටසක තියෙන දුක් වේදනාව. ඊළඟට විස්තර කරනවා මේ විදිහට හාත්පසින් ගිනි ඇවිලගත් ගිනියම් වූ ගිනි අඟුරු පර්වතයකට මොහුව නගනවා. ඒ ගිනි අඟුරු පර්වතයෙන් බස්සනවා. එතකොට ඔහු ඒ හේතුවෙන් ඉතා දරුණු දුක් විඳිනවා. දැඩි දුක් වේදනා විඳිනවා. ඔහුව කකුල් උඩු අතට හරවලා හිස යටි අතට හරවලා හාත්පස ගිනි ඇවිලිගත් ගිනියම් වූ ලෝකුඹු නිරෙහි ඔබනවා. එතනදී ඔහුගේ ශරීරය ඒ ලෝදියේ පැහෙන්නේ පෙනගුලියක් බඳු බවට පත් වෙමින් සෝ තත්ත පේනුද්දේහකම් පච්චති. මේ ශරීරය පෙන පිටක් වගේ වෙලා පාවෙවි තියෙනවා. ඉතින් මේ පෙනගුලියක් බඳු දේහයකින් යුතු නිරිසතා පැහි පැහි එක වතාවක උඩට එනවා. ආයෙමත් යටට බහිනවා. ආයෙ වතාවක් හරස් අතර කැරකෙනවා. එතකොට ඔහු ඒ හේතුවෙන් ඊතා දරුණු දැඩි දුක් වේදනා විඳිනවා. යම් තාක් කල් ඔහුගේ ඒ පාප කර්මයේ ගෙවි නොතිබෙයිද ඒ තාක් ඔහු මරණයට පත්වන්නේ නැහැ. බලන්න පින්නතුනි, මේ එක නිරේක තියෙන ලෝකම නිරෙහි තියෙන දුක් වේදනාව. ඒ කර්මානුරූප ස්වභාවය අවසන් වන තුරු ඒ නිරේ උපන් නිරිසත්වයා මැරෙන්නේ නැහැ. ඒ නිරේ වේදනාව විඳිනවා. ඉතින් මෙහෙම විඳවමින් බොහෝ කාලයක් ගත වෙනවා. ඒ විදිහට නිරේ බොහෝ කාලයක් ගියාට පස්සේ පින්වත් මහණෙනි, ඊට පස්සේ යමපල්ලෝ ඔහු මහා නිරේට ඔබනවා. පින්වත් මහණෙනි, ඒ මහා නිරේ නම් මෙන්න මේ වගේ දෙයක් තියෙන්නේ. කොන් 4ක් තියෙනවා. දොරටු 4ක් තියෙනවා. වෙන වෙනම කොටස් වශයෙන් බෙදලායි තියෙන්නේ. යකඩ ප්‍රාකාරයෙන් වට වෙලායි තියෙන්නේ. යකඩ පියනකින් වැහිලායි තියෙන්නේ. ඒ නිරේ බිමත් යකඩින්ම කරලා තියෙන්නේ. ගිනි ගන්නවා. ගිනි දැල් විහිදෙනවා. හාත්පසින් යොදුන් 100ක් පුරාවට ඒ ගිනි ජාලාව හැම තැනම පැතිරිලා තියෙනවා. පින්වත් මහණෙනි, ඒ මහා නිරේ පෙරදිග බිත්තියේ ගිනිදැල් මතුවලා ඇවිදින් බටහිර බිත්තිය වදිනවා. බටහිර බිත්තියේ ගිනිදැල් ඇවිදින් පෙරදිග බිත්තිය වදිනවා. උතුරු දිග බිත්තියෙන් ගිනිදැල් ඇවිදින් දකුණු දිග බිත්තිය වදිනවා. දකුණු දිග බිත්තියෙන් ගිනිදැල් ඇවිදින් උතුරු දිග බිත්තිය වදිනවා. යටින් ගිනිදැල් ඇවිදින් උඩට මතුවෙනවා. උඩින් ගිනිදැල් ඇවිදින් යටට මතුවෙනවා. මේ විදිහට හාත්පස ගිනි ජාලාවන් හැම දිසාවකටම පැතිරෙමින් ගිනි ජාලාවෙන් වටවුන නිරයක් මේ මහා නිරය කියලා කියන්නේ. මේ මහා නිරේ මේ විදිහට ඒ ගිනි ජාලාව මැද පැහැමින් පිච්චෙමින් ඉන්න නිරිසතා යම් වේදනාවක් විඳිනවද ඒ වේදනාව ඒ කෙනාට දැනෙනවා. දැන් මනුස්ස ලෝක කෙනෙක් ගින්නකට වැටුනොත් මැරෙනවනේ සැනින්. නමුත් මේ නිරිසතාට එහෙම වෙන්නේ නැහැ. කර්මාන් රූපෝපන් නිරිසතා ඒ හේතු කරගෙන බොහෝ දුක් විඳිනවා. ඒ හේතු කරගෙන ඒ නිරේ තියෙන වේදනාව විඳවමින් ඉද්දී ඒ වේදනාවෙන් බොහෝ වේදනාව විඳිද්දී ඔහුව බේර ගන්න කවුරුත් නැහැ. කතා කරලා කියන්න කෙනෙක් නැහැ. අනේ මාව බේර ගන්න කියලා බේර ගන්න කෙනෙක් නැහැ. උදව්වට අත දෙන්න කෙනෙක් නැහැ. ඒ නිරේ ඉපදුනාට පස්සේ ඒ හේතු කරගෙන යම් කර්මයක් විඳවන්න තියෙනවා නම් ඒ හේතුවෙන් ඒ කර්මය අවසන් වන තුරාවට මරණයට පත්වන්නේ නැහැ. පින්නතුනි, මේ කාරණාවල තියෙන විශේෂ දේ අපි හැමදෙනෙක්ම අද නොදන්නවා වුණාට අපි කොතෙකුත් මේ නිරයන්හි ඉපදිලා තිබිලා තියෙනවා.
මේ සසර ගමන කෙලවරක් නැහැ. පණවන්න බැරි තරම් අති දීර්ඝ සසර ගමනක්. ඒ අති දීර්ඝ සසර ගමනේ කොතෙකුත් જાතියින්හි මේ නිරයන්හි අපි ඉපදලා. මේ වගේ අනේක විද දුක් දොමනස් විඳිමින් තමයි අද මනුස්ස ලෝකේ නැමැති සුගතිය අපි ඉන්නේ. අද ඒවා බැහැර කරලා අපි මනුස්ස ලෝකේ හිටියට කර්මානුරූපව යන ගමනේ නැවත නිරයට වැටුණොත් කොහොමනම් පිහිටක් ලබන්නද? ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි, ඊතා දීර්ඝ කාලයක් බොහෝ කාලයක් ගත වුණාට පස්සේ ඒ මහා නිරේ පෙරදිග දොරටුව විවෘත වෙනවාද? ඒ බඳු කාලයක් එනවා. එතකොට අර නිරිසතා එළියට පනින්න හිතාගෙන ඊතා වේගයෙන් මහා ජවයකින් මේ පැත්තට දුවනවා. කාලයක් ගියාට පස්සේ එක පැත්තක දොරක් කැඩලා පේනවා. මේකෙන් පැන ගන්නම් කියලා හිතාගෙන වේගෙන් දුවගෙන යනවා. අනේ නිරිසතා එතෙන්ට දුවගෙන යද්දී හැම පිච්චිලා, සිවිය පිච්චිලා, මස් පිච්චිලා, ඊට පස්සේ නහරවැල් පිච්චිලා, ඇටවලින් මේ ඇට සැකිල්ලෙන් දුම් දමමින් පිච්චෙමින් යනවා. මේ ගිනිගත් ඇට සැකිල්ල දුවගෙන යද්දී අනේ දොරටුව ළඟට යද්දී ඒ ගින්දර වලින් පිච්චෙමින් වේදනාව විඳිද්දිම ඒ දොරටුව ළඟට යනවත් එක්කම ඒ දොරටුව වැහිලා. ඉතින් මේ විදිහට බොහෝ වේදනා විඳිනවා. ඉතින් ඒ විදිහට වේදනා විඳින්න ඉන්න කෙනා ආයෙත් අවුරුදු 10 ගාණක් ගත වුණාට පස්සේ තවත් විදිහකින් අනිත් පැත්තකින් දොරටුවක් හැරිලා පේනවා. ඒ වේදනාව විඳින්මින්ම ඒ විදිහට ආයෙත් අර දොරටුව ළඟට දිවගෙන යනවා. මේ කෙනාගේ කර්මානුරූප ස්වභාවය අවසන් වෙලා නැත්නම් ඒ දොරටුව එතෙන්ට යනකොට වැහිලා. පින්නතුනි, අපි හීනයක් දැක්කොත් හීනෙන් බය වෙලා කෑ ගහද්දි හීනෙන් අපි බය වෙලා තියෙනවා නම් සමහර විට දාඩිය දාලා ඇහැරෙන තුරු අපි ඒ හේතු කරගෙන ඒ හීනෙන් බය වෙලා ඉද්දි යම් දුකක් විඳිනවා නම් ඒ දුක හීනෙට යම් විදිහකට දැනෙනවද? සැබෑවට මේක වෙනවනම් බේරෙන්න විදිහක් ඇත්තේම නැත්නම් කොහොම ඇත්ත? නිරේ නිරිසතුන්ගේ ස්වභාවය ගැන අපට මේ බුදු වදන් තුලින් දැනගන්නවා හැර වෙන කොහොමනම් දැනගන්නද? සාමාන්‍ය අද සමාජයේ තරුණ ළමයි නිරේ ගැන කීවට පස්සේ ඒ ගැන විහිළු කතන්දර හදනවා. විහිළුවට නොයේ කතා කියනවා. නිරේ යන්නත් ඉන්න එපා කියලා කියයි. ඔහොම කියන අය ඉන්නවා. කමන්නේ මමනේ යන්නේ. නිරේ ගියාම ඔබ මම දන්නේ නැහැ නේ. එතකොට නේ දන්නේ. හැබැයි පින්නතුනි, ඇත්ත මේකයි. නිරේ නැමැති දුගතිය ඉපදුනාට පස්සේ ඒ නිරිසතා විඳවන විඳවීම කෙලවරක් නැහැ. එදාට කාත් කවුරුත් නැහැ පිහිටට එන්න. එදාට කවුරුත් නැහැ අනතුරු කියලා දෙන්න. එදාට කවුරුත් නැහැ බේර ගන්නට. ඉතින් මේ විදිහට බොහෝ කාලයක් ගත වුණාට පස්සේ අර ගිනිදැල් මැදින් පිච්චෙමින් ඉන්න මහා නිරේ ඉන්න නිරිසතාට එක පැත්තක දොරක් කැරිලා පේනවා. ඒ දොරෙන් වේගෙන් එළියට පැන ගන්න ඒ පැත්තට යද්දී ඒ දොරෙන් එළියට පිච්චි අර දුම් දාගෙන ඇට සැකිල්ල පිච්චිලා තියෙන ඇට සැකිල්ලකින් යුතු ශරීරයෙන් යුතුව ඒ දොරෙන් එළියට පැන ගන්නවා. අවුරුදු 10 ගාණක් ගියාට පස්සේ කටුක වේදනා ඇති අර හාත්පස දැවෙන නිරේ එළියට පැනගෙන ඒ දොරටුවෙන් එළියට පැන ගන්නවත් එක්කම ඒ කෙනාට සිද්ධ වෙනවා මෙන්න මෙහෙම දෙයක්. ඒ මහා නිරේට සමාන්තරව බැඳිලා තියෙන මහත් වූ අසූචි නිරයක් තියෙනවා. ඒ නිරිසතා අන්නේ අසූචි නිරේ වැටෙනවා. පින්වත් මහණෙනි, ඔහු අසූචි නිරේ ගිලෙනවා. එතකොට ඒ අසූචි නිරේ ඉන්න ඉදිකඩු තුඩ ඇති පණුවන් විසින් ඔහුගේ සිවිය සිදුරු කරනවා. සිවිය සිදුරු කරගෙන මස් සිදුරු කරනවා. මස් සිදුරු කොට ඇට මිදුළු කන්නට පටන් ගන්නවා. එතකොට ඔහු ඒ හේතුවෙන් දරුණු තියුණු දුක් වේදනා විඳිනවා. යම් තාක් කල් ඔහුගේ පාප කර්මය ගෙවි නොතිබෙයිද ඒ තාක් ඔහු මරණයට පත්වන්නේ නැහැ. මේ සම්මස් නහර විදගෙන ඇට මිදුළු දක්වාම ඉදිකටු වගේ තුඩ තියෙන පණුවන් විසින් පිරීලා කා දමනවා. මේ වගේ නිරයක්, මේ වගේ දුක් සහිත නිරයක් ලොව තිබේ. බුදු නෙතින් මේ නිරේ ස්වභාවය දුටුවා. බුදුරජාණන් වහන්සේ වදාලා කර්මානුරූපව ගූත නිරේ උපන් නිරිසතා මේ විදිහට විඳවනවා.
ඒ කර්මය ගෙවිලා අවසන් වන තුරාවට ඒ නිරේන් පිටට පැන ගන්න විදියක් නැහැ. ඊළඟට ඒ විදිහට කාලයක් ගෙවිලා ගියාට පස්සේ ඒ කර්මය අවසන් වෙද්දී පින්වත් මහණෙනි අසූචි නිරේට සමාන්තරව ඊතා දරුණු අති විශාල හුණුවලු නිරයක් තියෙනවා. ඊළඟට ඔහු වැටෙන්නේ ඒ හුණුවලු නිරේටයි. එතකොට ඒ හේතුවෙන් දරුණු කටුක තියුණු දුක් වේදනා විඳිනවා. යම් තාක් කල් ඔහුගේ පාප කර්මය ගෙවි නොතිබෙයිද ඒ තාක් ඔහු මරණයට පත්වන්නේ නැහැ. හුණුවලු නිරේට වැටුණට පස්සේ තැම්බෙමින් තියෙන්නේ මේ ඇට මිදුළු දක්වාම තැම්බිලා යනවා. හැබැයි මැරෙන්නේ නැහැ. කොහොම වේදනාවක් ඇද්ද? බුදුරජාණන් වහන්සේ බුදු නෙතින් දුටුවා. බුදු නෙතින් දැකලා මේ නිරේ ආදීන වදාළේ. මේ නිරේ ගැන නොදන්න, නිරේ ගැන නොහිතන කෙනෙක් කියන්න පුළුවන් තේරුමක් නැති, ධර්මයේ ගැන යම් කර්මඵල පිළිගැනීමක් නැති කෙනෙක් කියන්න පුළුවන් කොහේ තියෙන නිරේවල්ද? ඔය ඔක්කොම මෙහෙ තියෙන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ බුදු නෙතින් දුටවනවා. ඒ අයට කියන්න තියෙන මේ වගේ දෙයක්. ඇස් දෙක පේන්නේ නැති අන්ධ මිනිස්සෙක් අතපත ගාලා කොහේ තියෙන පාටද කියලා යමක පාට ගැන කියන්න ගියොත් ඒ කෙනාට කියන්න පාට පේන්නේ නැහැ වගේ තමයි. මෙලොව පරලොව දෙලොවම ගැන අවබෝධ ඥාණයෙන් දිවසින් දුටු ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා මේ නිරේ ස්වභාවය වදාළේ. මෙලොව තියෙන දේ ගැනවත් හරි හැටි තේරුමක් නැති කෙනෙක් කෙසේනම් මේ ගැන කියන්නද? පින්නතුනි, හුණුවලු නිරේට සමාන්තරව ඊතා දරුණු 100ක් යොදුන්නු සංගල් 16 පමණ දිගට තියෙන කටු ඇති ගිනිගෙන දැවෙන ගිනි ජාලාවෙන් යුතු අතිවිශාල හිඹුල් වනයක් තියෙනවා. එතකොට එහිදී යමපල්ලෝ ඔහුව හිඹුල් වනයේ නංවනවා, බස්සනවා. ඔහු ඒ හේතුවෙන් කටුක වූ දරුණු දුක් වේදනා විඳිනවා. යම් තාක් කල් ඔහුගේ පාප කර්මයේ ගෙවි නොතිබෙයිද ඒ තාක් ඔහු මරණයට පත්වන්නේ නැහැ. කටු ඉඹුලේ උඹ නංගාපන් කියලා කියවට වචනෙට කියන දෙයක් නෙමෙයි. නිරේ ඉපදුනාට පස්සේ ඇත්තටම විඳින්න වෙද්දී ඒ වේදනාව කියා නිම කළ නොහැකි. ඒ ගිනිගෙන දැවෙන උල් වලින් හාත්පස් පිච්චෙමින් කය සිදුරු කරගෙන වේදනාව විඳවනවා. ඒ නිරිසතා අර කටු ඉඹුලේ නගින්න වෙනවා. පළු ඉරිලා යනවා. ඒ කෑලි කැඩි කැඩි ගියත් මැරෙන්නේ නැහැ කර්මාන් රූපව. නිරේ උපන් නිරිසතාට මේ කර්මාන් රූප වේදනාව විඳින්න සිද්ධ වෙනවා. පින්වත් මහණෙනි, ඒ හිඹුල් වනයේට සමාන්තරව ඊතා දරුණු ඊතා අතිවිශාල අසිපත් නිරයක් තියෙනවා. ඔහු ඒ වනයේට ඇතුල් වෙනවා. එහිදී සුළඟින් සෙලවි අසිපත් වනයේ කොළ වැටෙන්න පටන් ගන්නවා. ඒ වැටෙන කොළ වලින් ඔහුගේ අතුත් කපා දමනවා, පාදත් කපා දමනවා, අත්පා කපා දමනවා. කන් නාසා මේ ශරීරයේ හැම තැනම හාත්පසම කපා දමනවා. අපි ගමු කැලේ මැද්දෙන් කැලෑවක් අතරින් යනකොට ඒ කොලාතු වදිද්දි ඒ කොලාතු කඩු කිනිසි වෙලා තිබ්බොත් කොහොම තියේවිද? ගෑවෙන තැන කැපෙනවා. මේක කර්මාන් රූපෝ ඉහෙලිනුත් වැක්කිරෙනවා ඒ විදිහට. එතකොට ඒ උපන් නිරිසත්ත්වයා අර ඒ දරුණු හිඹුල් වනයේට පස්සේ අර අසිපත් වනයේට වැටුනහම ඒ අසිපත් වනයේ බොහෝ දුක් විඳිනවා. මේ විදිහට කඩු කිනිස වගේ තියෙන අර පත්‍ර තමන්ගේ ඇඟ මත වැටෙද්දී ඒ තුලින් වද වේදනා විඳිමින් ඒ තුවාලවල වේදනා විඳිමින් ගොඩාක් දුකටපත් වෙනවා. ඊළඟට දේශනා කරනවා ඒ වගේම පින්වත් මහණෙනි, ඒ අසිපත් වනයේට සමාන්තරව තවත් නිරයක් තියෙනවා. ඒ නිරය ලුණු දිය ගංගාවක්. තුවාලයකට ලුණු වතුර වැටුනොත් කොහොමද? ඒ වේතරණී දුර්ගේ නම් වූ නිරයට වැටුණට පස්සේ ඒ වේතරණී දුර්ගේ ඒ කෙනා අර තුවාලය හොඳ නොවී තිබෙද්දීම ඒ තුවාල හේතුවෙන් විඳින වේදනාවට අමතරව අර ලුණුදිය ගඟට වැටිලා ඒ හේතුවෙන් විඳින වේදනාව ඊට වඩා දෙගුණ තෙගුණ වෙනවා. මේ වේදනාව විඳිනවා කර්මාන් රූප ස්වභාවයත් එක්ක. හැබැයි මැරෙන්නේ. ඒ පාප කර්මයේ විපාකයේ අවසන් නොවේද?
ඒ තාක් මරණයට පත්වන්නේ නැහැ. පින්වත් මහණෙනි, ඊට පස්සේ යමපල්ලෝ ඒ කෙනා ඒ වේතරණි දුර්ගේ නැදලා ගන්නවා. බිලී කොකු දාලා ඒකේ අමුණලා ඒ නිරිසතාව වේතරණියෙන් ගොඩට ඇදලා ගන්නවා. අරගෙන මෙහෙම අහනවා, එම්බා පුරුෂය, ඔබට මොනවද ඕන? නිරිසතා කියනවා, ස්වාමීනි බඩගිනි. පින්වත් මහණෙනි, එතකොට යමපල්ලෝ ගිනියම් වූ යකඩ අඬු වලින් ඔහුගේ මුඛය විවෘත කරලා ගිනිගෙන දිලිසෙන යකඩ ගුලි ඔහුගේ මුඛයේ ඔබනවා. ඒ ලෝගුලි ඔහුගේ තොලුත් දවනවා, මුඛයත් දවනවා, උගුරත් දවනවා, පපුවත් දවනවා, බඩවැලුත් දවනවා, අතුණු බහන් දවනවා. දවාගෙන ගුද මාර්ගයෙන් පිට වෙනවා. මුළු ආහාර මාර්ගයම පුළුස්සාගෙන ගිහිල්ලා පිටුපසින් පිට වෙලා යනවා. ඒ හේතුවෙන් ඔහු ඊතා දරුණු කටුක වූ තියුණු දුක් වේදනා විඳිනවා. යම් තාක් කල් ඔහුගේ ඒ පාප කර්මය ගෙවි නොතිබෙයිද, ඒ තාක් ඔහු මරණයට නම් පත්වන්නේ නැහැ. පින්වත් මහණෙනි, ඊට පස්සේ යමපල්ලෝ මෙහෙම අහනවා, එම්බා පුරුෂය, ඔබට මොනවද ඕනේ? ඒ නිරිසතා කියනවා, ස්වාමීනි පිපාසයි. පින්වත් මහණෙනි, එතකොට ඒ යමපල්ලෝ ගිනියම්මෝ යකට අඬු වලින් ඔහුගේ මුඛය විවෘත කරලා ගිනිගෙන දිලිසෙන ලෝදිය ඔහුගේ මුඛේ වක් කරනවා. ඒ ලෝදිය ඔහුගේ තොල්, මුඛය, උගුර දවාගෙන, පපුව දවාගෙන, බඩවැල් දවාගෙන, අතුණු බහන් දවාගෙන ගුද මාර්ගයෙන් පිට වෙනවා. ආහාර මාර්ගයේ පුරාවට ඒ ලෝදියෙන් තැම්බිලා පිච්චිලා යනවා. ඔහු ඒ හේතුවෙන් දරුණු කටුක දුක් වේදනා විඳිනවා. යම් තාක් කල් ඔහුගේ පාප කර්මයේ ගෙවි නොතිබෙයිද, ඒ තාක් ඔහු මරණයට පත්වන්නේ. මේ නිරේ තියෙන සැබෑ ස්වභාවය බුදු නෙතින් දැකලා ඉවදාලේ. පින්වත් මහණෙනි, ඊට පස්සේ යමපල්ලෝ ආයමත් ඔහු මහා නිරේට ඇදලා දානවා. පින්වත් මහණෙනි, මේ සිදු වූ දෙයක්. යම රජුරවන්ට මෙවැනි සිතුවිල්ලක් ඇති වුණා. බවත්නි, ලෝකෙහි යමෙක් පාපී අකුසල කර්මයන් කරනවා නම් ඔවුන් මේ බඳු ආකාර වූ දඬුවම් විඳිනවා නොවේ. අහෝ ඒකාන්තේම මාත් මනුස්ස ආත්ම භාවයක් ලබනවා නම් ඒ කාලෙට තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙනවා නම් එතකොට මං ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේව ඇසුරු කරන්න අවස්ථාවක් ලබනවා නම් එතකොට ඒ භාග්‍යතුන් වහන්සේ මට උතුම් ශ්‍රී සද්ධර්මයේ දේශනා කරනවා නම් මං ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළ සද්ධර්මය අවබෝධ කරගන්නවා නම් කොයි තරම් දෙයක්ද කියලා නිරේ ඉන්න යම රජුරවන්ටත් හිතෙනවා. පින්වත් මහණෙනි, මම මේවා කියන්නේ කිසිදු ශ්‍රමණේකුගෙන් හෝ බ්‍රාහ්මණේකුගෙන් හෝ අහලා නොවේ. යම් කරුණක් මා විසින් තමන් විසින්ම දැනගත්තද, තමන් විසින්ම දැකගත්තද, තමන් විසින්ම ප්‍රත්‍යක්ෂව අවබෝධ කරගත්තද, ප්‍රකට කරගත්තාද, ඒ දේමයි මා මේ පවසන්නේ. භාග්‍යතුන් වහන්සේ මේ වදාලා අපගේ සුගත වූ ශාස්ත්‍රූන් වහන්සේ යලි මේ ආකාරයෙන් ගාථා වලින් වදාලා. දේව දූතයන් විසින් සිහිය උපදවාලීමට චෝදනා කරද්දී යම් මිනිසුන් ප්‍රමාදයට පත් වෙලා ඉන්නවා නම් අන්තිමේදී ඒ නරයන් හීන වූ නිරේ ඉපදිලා දීර්ඝ කාලයක් මුළුල්ලේ ශෝක කරනවා. දේවදූතයන් විසින් සිහිය උපදවාලීමට චෝදනා කරද්දී මෙලොව යම් සාන්ත වූ සත්පුරුෂයන් සිටිද්ද ඔවුන් කිසි කලකත් ආර්ය වූ සද්ධර්මයෙහි ප්‍රමාදයට නම් පත්වන්නේ නැහැ. ඉපදෙන මැරෙන සසර හට ගන්නා හේතුව වන මේ දුක් සහිත සසරට බැඳී තිබෙන ස්වභාවය දැනගෙන ඒ කෙරෙහි ඇති බය ඇති කරගෙන යමෙක් ජරා මරණ ගෙවා දැමීමෙන් ලබන සාන්ත වූ උපාදාන ශේ කිරීමෙන් ලබන ප්‍රණීත වූ නිවන සාක්ෂාත් කරයිද, ඒ සියලු බන්ධනයන්ගෙන් නිදහස් වෙයිද, ඒ රහතන් වහන්සේලා තමයි නිර්භය ස්වභාවයට පත් වෙලා ඉන්නේ, සැපසේ වසන්නේ, මෙලොවදීම නිවී සැනසී වාසය කරන්නේ, සියලු බය වෛර ඉක්මවා ඒ රහතන් වහන්සේලා
සෑම දුකකින්ම නිදහස් වෙලා සිටිනවා. ඒ මහරහතන් වහන්සේලාට මේ දුක් ගිනි නැහැ. ඉතින් පින්නතුනි බුදුරජාණන් වහන්සේ බුදු මුවින් අදාළ නිරේහි ඇති ආදීනව ගැන අපි ඉගෙන ගත්තේ. මදකට සිතන්න. මේ කාරණාව අහද්දී යම් තැති ගැනීමක්, යම් රළු බවක්, යම් ගොරෝසු බවක් තියෙනවා මේ කතාවෙදී. ඒ වචන අහන්න අමිහිරි බවක් තියෙනවා. කනට අප්‍රිය බවක් තියෙනවා. හේතුව නිරේ තියෙන දුක ප්‍රමාණ කරන්න බෑ. ඒ දුක් වේදනාවට මනුලෝදී මෙතෙක් බිය වේ නම් සැබෑවටම නිරේ උපන්නොත් කෙසේ වේවිද? ඒ නිසා මේ පිහිටට තියෙන බුද්ධ ශාසනය ලැබුණ වෙලාවේ තමන්ට රැකවරණයට පිණිස ශාසනයක් ලැබිලා පිළිසරණක් ලබා ගන්න ඉඩක් ලැබිලා තියෙන වෙලාවේ කුසල් වඩන්නට පමා වෙන්නට එපා. මරණයෙහි ඇති බිය දකින කෙනා, ඉපදෙන මැරෙන සසරෙහි ඇති දුක් සහිත බව දකින කෙනා යම් සිහි කල්පනාවක් ඇති වෙලාවේ පමාවෙන් කල් නොගෙවන්න මේ ධහම සිහි කළ යුතුමයි. මේ සතර අපායේ තියෙන ආදීනව සිහි කළ යුතුමයි. නිරේස් තියෙන මහා දුක සිහි කළ යුතුමයි. එය සිහි කරද්දී කෙනෙකුට බියක්, තැති ගැනීමක්, තැවුලක්, ශෝකයක් හටගන්නේ. අහෝ මාත් මේ වගේ නිරේ කොතෙකුත් වැටිලා ඇවිල්ලා නැවත වතාවක් මේ වගේ දුක් සහිත නිරේ ඉපදෙන්න සිදු වුණොත් මොන වගේ විපතක් වේවිද කියලා. පින්නතුනි, ඒ නිසා උතුම් බුදු සසුනක් මුණ ගැහුණ මොහොතේ අප හැම දෙනාට මේ දුක් සහිත භයංකර නිරේහි නොයිපදෙන ලෙස, සතර අපායට නොවැටෙන ලෙස පිහිට පිරිසරණ ලබන්න ගෞතම සම්බුදු සසුනෙන් රැකවරණ සලසා ගන්නට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. අද දින ධම්සයුර සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ හොංකොංහි සේවයේ නියුතු පින්වත් සුනේත්‍රා කුමාරිහාමි මහත්මිය ඇතුළු ඒ පින්වත් හැම දෙනාගේ දායකත්වයෙන් එතුමිය විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා මීට වසර 6කට පෙර මිය පරලෝකීය 2016 ජූනි මාස 27 වන දින පරලෝ සැපත් කේසීයේ ධර්මසේන පියාණන්ට පින් අනුමෝදන් කිරීමට. ඉතින් අද දවසේ මේ ධර්ම දානමය වශයෙන් ධර්ම ශ්‍රවණමය වශයෙන් අප රැස් කළා වූ මේ සියලු පුණ්‍ය ධර්මයන් පින් කැමති සියලු දෙවියන්ට අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන සියලු දෙවිවරුන්ගේ ධාර්මික රැකවරණ ආශිර්වාද මේ පින්වත් හැම දෙනාට සලසා දෙත්වා. ඒ සියලු දෙවියෝ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරත්වා. අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ගුරු දේවයන් වහන්සේ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, චිරජීවනයේ ලබත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් පරිපූර්ණ ලෙසින් අවබෝධ කරන්නට සියලු පින් හේතු වාසනා වේවා. ඒ වගේම අද දවසේ මේ ධර්ම දානය සිදු කරන සුනේත්‍රා කුමාරිහාමි මහත්මිය නමින් මීට වසර 6කට පෙර පරලෝ සැපත් 2016 ජූනි මාස 27 වන දින මිය පරලෝකීය කේසීයේ ධර්මසේන පියාණන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම දායකත්වයේ දරූ සියලුම පින්නතුන්ගේ නමින් නන් අයරින් උදව් උපකාර කළ සියලු පින්නතුන්ගේ නමින් අනන්ත සසර පුරාවට මිය පරලෝකීය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන්ව ඒ සියලු ඥාතීන්ගේ පරලෝ ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා. පරලෝ සැපේ පිණිසම මේ සියලු පින් හේතු වාසනා වේවා. ඒ වගේම අද ධර්ම දානමේ දායකත්වයේ දරන හොංකොංහි සේවයේ නියුතු පින්වත් සුනේත්‍රා කුමාරිහාමි මහත්මිය ඇතුළු ඒ පවුලේ හැම දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. WMS සීලවතී මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණිසත් සහෝදරයාට සහෝදරියන් තිදෙනා ඇතුළු පවුලේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ හැම දෙනාටත් දායකත්වයේ දරූ පින්නතුන්ට මේ පවුල්වල සියලු දෙනාට දරුවන්ට සහ නන් අයුරින් උදව් උපකාර කළ සියලු පින්නතුන්ට නිදුක් නිරෝගී සුවපත් බව උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස කායික මානසික සැප සැහැල්ලුව පිණිස තෙරුවන්ගේ අනන්ත ආශිර්වාදයේ පිණිසම මේ සියලු පින් හේතු වාසනා වේවා. ඒ වගේම
මහමෙවුනාවාසී පින්වත් ස්වාමින් වහන්සේලා ඇතුළු ගෞතම බුදු සසුනේ පිළිවෙත් පුරන සියලු පින්වත් ස්වාමින් වහන්සේලාටත් අනගාരികා මෑණියන් වහන්සේලාට පැවිදි අපේක්ෂක සියලු දූ පුතුන්ටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. විශේෂයෙන් ධර්ම දාණය සඳහා දායකත්වයේ දරූ සුනිත්‍රා කුමාරිහාමි මහත්මිය ඇතුළු එම පවුලේ හැම දිනාට මේ පින් අනුමෝදන්ව ඔබ හැම දිනාට ගෞතම බුදු සසුනේ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්නට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.